ආයිබෝවන් අපි තාම පළවෙනි වාරේ පාඩම් වල ඉන්නේ. අපි තා පාඩම් දෙකක් තියෙන ඉවර කරගන්න. අපි ප්‍රතිලෝම සමානුපාත පාඩම අද කතා කරන්නේ. එක වැඩි වෙනකොට අනික අඩු වෙනවා. මම මේ ගානේ පැටව කියලා දුන්නා ඔයාට මෙන්න මේ මූලික කාරණා ආයත් වලට ගන්නකො. අපි මේ පාඩමේ ඔයාට කිව්වා මෙන්න මෙහෙම එකක්. මිනිස් දින. පුතේ මේ පාඩමේදී අපි කියලා දුන්නා ඔයාට ප්‍රධාන දෙයක් මිනිස් දින කියන එක. පුතේ මිනිස් දින කියලා කියන්නේ යම් කිසි කාර්යයක් කරන්න ගත වෙන ශ්‍රමය මනින ඒකකයක්. ඒක හොයාගන්න ලේසි මිනිස්සු ගාන දින ගානෙන් ගුණ කර. යම් කිසි කාර්යයක් සඳහා අවශ්‍ය වෙන ශ්‍රමය මිනිස් දින. උතේ සරලවම කියනවා නම් මේ මිනිස් දින කියලා එන්නේ එක මිනිහෙකුට නම් ඒ වැඩේ කරන්න දවස් කීයක් යනවද කියලා. මේ මිනිස් දින කියන එකේ මිනිස්සු ගාන දින ගාන ගුණ කරාම එන්නේ වැඩේ ප්‍රමාණය තමයි. වැඩේ ප්‍රමාණය කියන්නේ එක මිනිහෙක්ට ඒ වැඩේ ඉවර කරන්න කොච්චර කාලයක් යනවද කියන එක. ඉතින් අපි මේ හැම ගානක්ම හදන්නේ මෙන්න මේ concept එක උඩ ඉඳගෙන. ඒ කියන්නේ මිදි සමානයි නීගුණ කිරීම දී කියලා. හැම ගානෙම මිනිස්සු ඉදිනයි නෑ. හරක් ඉන්න පුළුවන්, එළුවෝ, කුකුල්ලු, සත්තු ඉන්න පුළුවන් මිනිස්සු වෙනුවට. එක්ක බැකෝ, ඩෝසර් ඒවා තියෙන්න පුළුවන් මිනිස්සු වෙනුවට. සමහර වෙලාවට දින වෙනුවට පැය තියෙන්නත් පුළුවන්. හැබැයි පැටව මතක තියාගන්න. හැම වෙලේම මේ concept එකේ කියන්නේ මිදි සමාන මිනිස්සු වෙනුවට සත්තු දාලා මේක ලියාගෙන මේක ලියන්න ඕනෙත් නෑ ඇත්තටම ගානේදී වා හිතෙන් හිතා ගන්නවා. හරි. ඉතින් හිතාගෙන ඉතින් මේකට අනුව අගයන් දානවා. වැඩක ප්‍රමාණය සමානයි මිනිස්සු ගුණ කිරීම දින ගාන හිමයි යන්නේ. මේ ගණන් වලට පොදු වෙච්ච ලක්ෂණයක් තියෙනවා. හැම ගානකම ඔයාට මුලින්ම මේක දන්නේ දෙන්නේ නැහැ. ඔයාගේ මේක අහන්නේ වැඩේ ප්‍රමාණය. එක මිනිහෙකුට නම් කොච්චරක් යනවද කියන එක තමයි වැඩේ ප්‍රමාණය කියන්නේ. ඔයාට චෝටි මිනිස්සු ගානයි දින ගානයි දෙකම දෙනවා. හරි. ඔයා එතකොට දැන් මිනිස් දින ගාන හදා ගන්නවනේ. මෙයාගෙන් ගුණ කරලා. ඔන්න එතකොට ඔයා මිනිස් දින ඉතින් මේ වැඩේ ක්‍රියාත්මක වීමත් එක්ක ගාන දික් කර කර ඔයාට දෙනවා. හරි අපි දැන් කතාගෙන යන්නේ මේ ටික ඔළුවේ තියා ගන්නකො. හරි. එතකොට මේ ගණන් වල මෙහෙම දෙයක්ත් වෙනවා. මේ ගණන් වලට පොදු වෙච්ච තවත් ලක්ෂණයක්. මේ ගණන් වලට සෙට් වෙලා ඉන්න මිනිස්සු එක්ක අසනීප වෙනවා එක්ක වැඩ කරන එක නතර කරනවා. එක්ක සත්තු නම් ඉන්නේ උන් මැරෙනවා. එක්ක අලුත් සත්තු ගේනවා. ඒ කියන්නේ පුතේ මෙන්න මේක වෙනස් වෙනවා. දැන් මොකද්ද මේ ප්‍රතිලෝම සමානුපාතවල කියන්නේ? හැම වෙලේම මෙයා අඩු වෙනකොට මෙයා වැඩි වෙලා හරි මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙලා හරි බැලන්ස් වෙනවා කියන එකනේ. ඒකින්ද මුලින්ම ඔයාට ගානේ කියන දත්ත වලින් මෙයා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒක උදව් කරගෙන ගානේ අහලා තියෙන මිනිස්සු නම් මිනිස්සු ගාන හරි දින ගාන හරි ඊළඟට හොයන්න පුළුවන්. මම කියවන්නේ දැන් මේ ගානට සෙට් වෙලා ඉන්න මෙයාලා අසනීප වෙනවා ප්‍රශ්න ඇති වෙනවා වගේ දේවල් වෙනවා කියලා. හරි අසනීප වීම ප්‍රශ්න ඇති වීම වෙනවා. එතකොට පුතේ හිතන්න මෙහෙම. දැන් මිනිස්සු 5 දිනෙකට දවස් 10ක් යන වැඩක් කියලා හිතන්නකෝ. මිනිස්සු 5 දිනෙකට දවස් 10ක් යන වැඩක්. එතකොට කොහොමද කරන්නේ? මිනිස්සු 5 දිනෙක දින 10ක් යන වැඩක් මිනිස් දින 50යි කියලා කියනවා. හැබැයි ගානේ කියනවා පළවෙනි දින 3 වැඩ කරාට පස්සේ දෙන්නෙක් අසනීප වෙනවා. පළවෙනි දින 3 වැඩ කරාට පස්සේ දෙන්නෙක් අසනීප වෙනවා. ඕකේ තේරුම තමයි පළවෙනි දවස් 3 ඔක්කොම උන් වැඩ කරා. පළවෙනි දවස් 3 ඔක්කොම උන් වැඩ කරා කියන එක ඔයාලට දෙන්නේ එහෙම නෙමෙයි. දින 3ක් ගත වුණාම දෙන්නෙක් අසනීප වුණා. ඒකේ තේරුම මුල් දවස් ටිකේ ඔක්කොම උන් වැඩ කරා. ඊළඟට වැඩ කරන්න ඉන්න මිනිස්සු ගාන අඩු වුණා කියන එක.
මෙන්න මේ වගේ ගාන ඇතුලේ ව්‍යංගාර්ථයෙන් දෙන ඒවා තෝරගන්න තේරුම් ගන්න අපිට චුට්ටක් අමාරු වෙනවා. ඒකින්ද දැන් අපි මේ ගානෙන් ගානට ඉස්සරහට හදා යනවා. මේ ගානට වඩා ඊළඟ ගාන අමාරුයි. ඊළඟට වඩා ඊළඟ එක අමාරු වෙන හින්දා ඔයාට කලින් ගාන තේරුණා කියලා ඊළඟ ගාන එක සැරේම හදන්න බැරි වෙයි. හැබැයි අපි මෙතන ගණන් 5-6ක් හදාගෙන ඉස්සරහට යනවා. පට්ටාන් ගමු. මේක තමයි කතාව. මිදි සමානයි මීගුණ කිරීමදී අපි තියරිය කතා කරා, නෝට් එක දුන්නා, ටියුට් එක කම්ප්ලීට් කරා. හරිද? දැන් හැමෝම ගාව ටියුට් එක තියෙනවා. මේ පරණ ටියුට් එක නෙමේ. මේ පරණ ටියුට් එක. හරි. මේ අලුත් ටියුට් එක නෙමෙයි මේ පරණ ටියුට් එක. අපි යන්කෝ දැන් අච්චු පොතට. අපි දැන් යන්කෝ අච්චු පොතට. අච්චු පොතේ හරි පිටු අංක පෙරලා ගන්න එකසිය 16 ඒකේ තියෙනවා තුන්වෙනි ගාන පිටු අංක 116 තුන්වෙනි ගාන වත්තක් සම්පූර්ණයෙන් සුද්ධ කරන්න කියලා ගානක් තියෙනවා. හරි නිවාඩුවෙන් පස්සේ අද තමයි පළවෙනි ක්ලාස් එක. හරි මෙන්න මේ වත්ත සුද්ධ කරන ගාන චුට්ටක් හදන්න try එකක් දෙන්න. මම විනාඩියක් දෙකක් ඔයාලට දෙනවා. ඔයා අර මම කිව්ව දේවල් ඔලුවට අරගෙන ගිය සති එක ගානක් හැදුවානේ. ටියුට් එකේ ගණන් සෙට් එකම හැදුවානේ. ඒවත් ඔලුවට අරගෙන චුට්ටක් හදන්න බලන්න. පාට විනාඩි දෙකක් තුනක් දෙනවා මම හදනවා. එහෙම තමයි ඉස්සරහට යන්නේ.
දැන් ඔන්න මං හදලා පෙන්නනවා. හාද? දැන් ඔන්න මම හදලා පෙන්නනවා. අවුලක් ගන්න එපා ඈ. හරි? මං කිව්වනේ කලින්ම. මං කලින්ම කිව්වා ඔයාලට ටැපලෙන්න පුළුවන්. දැන් පළවෙනි එක වගේ හරිනේ. ඔන්න බලන්න මේ කන්සෙප්ට් එකටම නෙමෙයි සෙට් වෙන්නේ කියලා. මිනිස්සු 10 දෙනෙකුට දින 8ක් ගත වෙනවා. දැන් මම මේ මිදි කියලා ලියන්න ඕනේ වැඩෙහි ප්‍රමාණය. මොකක් හරි වගන්තියක් ඕන හරිද? වැඩෙහි ප්‍රමාණය. මිනිස්සු 10 දෙනෙකුට දින 8යි මිනිස් දින 80යි. ඒ කියන්නේ එක මිනිහෙකුට නම් දවස් කීයයිද? 80යි කියන එක. වැඩේ ප්‍රමාණය කියන්නේ එක මිනිහෙකුට කොච්චර කාලයක් යනවද කියන එක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මුල් දින දෙක අවසානයේ කොතර අන්න මොකක්ද කියන්නේ? මිනිහා ඇස්තමේන්තු කරේ දවස් 10ක් නේද? 10 දෙනෙකුට දවස් 8ක් යනවා කියලා ඇස්තමේන්තුවේ තිබ්බේ. ඒ කියන්නේ ඇස්තමේන්තු හදන්නේ පුතේ කවුරු හරි QS කෙනෙක් නේ. හැබැයි නිවාස හිමියා ඌ කියනවා මම 12 දිනක් වැඩට ගන්නවා. 12 දිනක් අරගෙන දවස් දෙකක් වැඩ කරා. මම ලියනවා මුල් දින දෙකේ කාර්ය ප්‍රමාණය. මිනිස්සු 12ක් මිදි දින දෙකක්. මුල් දින දෙකේ කොච්චරක් වැඩ ඉවර කරාද පැටව? 24ක්. දැන් කියනවා දින 6ක් තුල සම්පූර්ණ වැඩේම ඉවර කරන්න ඕන වුණා. දැන් දවස් කීයක් ඉතුරුයිද? දවස් 6න් වැඩේ ඉවර කරන්න වුණා. දැන්ටම දවස් දෙකක් ඉවරයි. කියනවා ඉතිරි වැඩේ ඉවර කරන්න. ඉතිරි වැඩේ ඔක්කොම වැඩේ 80ක් තිබ්බා 24ක් කරා. අපි ඉතිරි වැඩේ හොයමු ඈ. ඉතිරි වැඩේ 80න් අඩු කරනවා අර 24. කීයයිද? 56යි. ඉතිරි වැඩේ 56යි. හරිද? ඉතිරි දින 4ට මිනිස්සු කීයක් ඕනද? මම ආයෙත් අර මිදි කන්සෙප්ට් එක නෑ නෙමෙයි. වැඩේ ඉතිරි වැඩේ 56යි මේ මිදි සමානයි මේ ගුණ කිරීමදී. මේක හිතේ තියෙන්නේ මිදි සමානයි මේ ගුණ කිරීමදී පැන්සල් එක හරි ලියාගත්තත් අවුලක් නෑ. මිනිස්සු කී දිනක් ඕනද කියලා අහන්නේ. දින කීයක්ද? දින 4යි. ඉතුරු දවස් 4න් වැඩේ ගොඩ දාන්න. මන් දෙපැත්තම 4න් බෙදනවා. මට එනවා මිනිසුන් කීයද? 56 4න් බෙදුවාම 14. හැබැයි පැටියෝ අහන්නේ මොකද්ද? වැඩිපුර මිනිසුන් අලුතෙන් මිනිස්සු කීයක් ඕනද? දැනටම අපි ගාව මිනිස්සු 12ක් ඉන්නවා. අලුතෙන් මිනිස්සු කීයක් ඕනද? දෙන්නයි. අලුත් ප්‍රමාණය අමතරව අවශ්‍ය අලුතින් අවශ්‍ය ප්‍රමාණය කීයක්ද? 14න් අඩු කරනවා 12ක්. මේ වගන්ති මේකම ඕනේ නෑ. මොකක් හරි වචනයක් දාන්න පුතේ. බලන එකාට මොකක් හරි අදහසක් ගන්න. මොකද හැමෝම ඔයා හදන විදිය මම හදන විදිය චූටි චූටි වෙනස්කම් තියෙනවා. බලන එකාට අදහසක් ගන්න ලේසියට මොකක් හරි වචනයක් දාන්න. ඔයා කරන දේ ගැන. වගන්ති ලියනකන පැලෙන්න ලියන්නේ නැහැ. මේක ඉඩ නෑනේ. චූටි වචනෙන් දෙකෙන් ලියන්න මොකක් හරි. වැඩෙහි ප්‍රමාණය මුල් දින දෙකේ කාප. ඉතින් හදන්නවා මේක තමයි මේ කියන්නේ. හදන්න අඩුපාඩුව බලන්න අඩුපාඩු තියෙනවද කියලා ගොඩ දාගන්න. මේ අච්චු පොතේ පිටු අංක 116 තුන්වෙනි ගාන අපි හැදුවේ. මේ සිස්ටම් එක තමයි ගණන් යන්නේ. පරක් වෙලා ලොග් වෙන අය ඉන්නවනම් රෙකෝඩින් ඉල්ලම් බලලා ගොඩ දාගන්න. පන්ති මිස් වෙච්ච අය ඉන්නවනම් රෙකෝඩින් වලින් ගොඩ දාගන්න. හරිද? මම මේ හිමීට කරේ මටත් දඩවලාස් ගාලා ඇදලා යන්න තිබ්බා. මම හිමීට කරන්නේ ඔයාට ඔලුවට යන්න ඕන හින්දා අපි දැන් යනවා ඔගේ අඩුපාඩු දාන්නකෝ. අපි දැන් යනවා අච්චු පොතේ ඊළඟ ගානට. මම කිය ඊළඟ කෑල්ල තවත් රසවත්.
ඒ කියන්නේ හරියට වඩා පොඩ්ඩක් අමාරුයි. ගණන්නේ පුතේ. පොඩ්ඩක් අමාරුයි හරියට වඩා. එතකොට ඔයා චුට්ටක් තව හිතන්න ඕනේ. දැන් මේ පාඩම මෙහෙමයි. සමහර පාඩම් වල ඇති දෙයක් ඇත්තෙම නෑනේ. අපි යනවා අච්චු පොතේ ඊළඟ ගානට. හතරවෙනි ගාන. දැන් ගොවිපලක ඉන්නේ ගවයෝ. මිනිස් දින කියලා අමුවටම දාන්න බෑනේ නේද කොහමද? හැබැයි concept එක ඒක. ඉන්නේ ගවයෝ.
හරි. අදහසක් ආවද? මුල් කැල්ල ලේසි. විභාගෙදි මෙච්චර අමාරු ගණන් එන්නේ නැහැ. ඒකත් මම කියන්න ඕනේ. විභාගෙදි මෙච්චර අමාරු ගණන් ඔයාලට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර තුන්වෙනි ගාන වගේ ඒවා එයි. මෙතනින් මේ හතරවෙනි ගාන වගේ එකකුත් එයි. එතනින් එහාට වගේ ගණන් එන්නේ නැහැ. හැබැයි අපේ බුද්ධිය වර්ධනය කරගන්න අපි හදනවා. එතනින් එහාට අමාරු ගණන් එන්නේ නැහැ. මිනිස් දින සූත්‍රය කියලා අමුතු එකකුත් නැහැ. මේක මේ මම වාරට දැන් මේ concept එකක් ඔළුවට යන්න මේ structure එක උඩ දුවලා වැඩේ කොට දාන්න. නැත්තම් මෙහෙම නැතුව මේක මේ මිදි සමානයි මිදි කියලා කතාවක් කොහෙවත් නැහැ. හැබැයි මේ හැම ගානක්ම යන්නේ මිදි සමානයි මිදි වලින්. මම මිදි කියලා ගත්තේ වැඩිපුර ගණන් වල මිනිස්සු සහ දින තියෙන හින්දා. මිනිස්සු සහ දින වැඩිපුර ගණන් වල තියෙන හින්දා. හතරවෙනි ගානට ගියොත් ගවයන් 12 දිනකට දින 10කට ප්‍රමාණවත් ආහාර තිබ්බා. අන්න කියනවා දින දෙකකට පස්සේ 4 දෙනෙකු ආවා. ඒ කියන්නේ දවස් දෙකක් අර හිටිය 12 දෙනා කෑවා. ගබඩා කර තිබ්බ ආහාර දින කීයකට ප්‍රමාණවත් වේද? නේද? ආහාර ප්‍රමාණවත් දින ගණන. දොළොස් දෙනෙක් වගන්ති නැතත් ලකුණු දෙන්නේ 120යි. ගවයින් ප්‍රමාණය වැඩිවීම නිසා ගබඩා කරලා තියෙන දැන් ගවයින් ප්‍රමාණය වැඩි වුණේ දවස් දෙකක් ගියාට පස්සේ. එතකොට මේ ගබඩා කරලා තියෙන ආහාර කොටස් නැත්නම් ආහාර දින 120ම තිබ්බා. අයි අරුන් කෑවේ නැද්ද පළවෙනි දවස් එකේ? උන් නෝම්බි ඇල්ලුවද? නෑ. දවස් දෙකක් අල්ලන්නේ නැහැ නේ පුතේ නෝම්බි. උන් කෑවා. ගවයින් 12 දෙනෙකුට දින 10කට ප්‍රමාණවත් ආහාර තිබ්බේ. හැබැයි 12 දෙනා දවස් දෙකක් යනවා. මම ලියනවා මුල් දින දෙක. පරිභෝජනය හරි මොකක් හරි ලියන්න. ඉතිරි ආහාර ඇත්තටම ඉතිරි ආහාර දැන් ආපු සෙට් එකට දැන් මෙතනත් මේ මිදි කතාව තමයි යන්නේ මිදි සමානයි මේ ගුණ කිරීමදී ආහාර දින කීයක් ඉතිරිද ඒ ඉතිරිය හොයන්න ඕන ඒක අදන් ඉතිරිය හොයන්න ඕන ඉතිරි ආහාර 120න් 24ක් කෑවා 96ක් ඉතුරුයි ඔන්න අර concept එකට යනවා මිදි සමානයි මේ ගුණ කිරීමදී මිනිස් දින නෑ ආහාර කොටස් 96යි ගවයෝ කීයක් ඉන්නවද දැන් ගවයෝ 16ක් ඉන්නවා කලින් 12යි අලුතෙන් 4ක් ආවා දැන් ගවයෝ ගන්න මිනිස්සු නෑ ගවයෝ 16ක් අපෙන් අහන්නේ දිනනේ දෙපැත්තම 16න් බෙදුවාම දින 6යි දින 6යි අවුලක් නම් කියන්න පැටලෙන්නේ නැතුව වැඩේ කොට දාගෙන යන් කොනක ඉඳලා පැපලෙනවා නම් කියන්න දෙක භෝජනය මොකද්ද පුතේ සර් ඔව් සර් ඔකේ අනුපාත දෙක ලියලා හරස් ගුණිතයට හදන්න පුළුවන්ද? එහෙමත් පුළුවන් මම මේ අර එකම ක්‍රමයකට පුරුදු කරගෙන යන්න හදන්නේ
අනේ සර් චුට්ටක් හරස් විනිසේනොත් හදලා පෙන්නන්නද? ඔයා හදලා මේ උත්තරේ දාවේ. ඔව් සර්. ඉතින් දැන් ක්‍රම දෙකකට හදන්න ගියොත් පැටියෝ පැටලෙනවා. මේක අර එක ක්‍රමයකට උනත් කට්ටිය හදාගෙන යන්නේ අමාරු වෙන්නේ. ඔයා හදපු එකේ ෆොටෝ එකක් මට එවන්න මම එහෙම වුණොත් හරිද වැරදිද අඩුපාඩු තියනවාද කියන්න. හා සර්. හරිනේ අපි යන් ඊළඟ ගානට. අපි ඊළඟ ගානට යනවා. අපි ගානෙන් ගානට යනවා. ඊළඟ ගාන තවත් චුට්ටක් හිතන්න තියෙන්නේ. try එකක් දෙන්න බලන්න. පස්වෙනි ගාන කඳවුරක පොල්ලාවි. හරි පුතේ උත්තරේ නම් හරි. හැබැයි හැම ගානම මේ ක්‍රමයට හදන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. දැන් මේ මං හදලා තියෙන ක්‍රමයට ඕනම ගානක් ගොඩ දාන්න පුළුවන්. අනුපාත ක්‍රමයට සමහර වෙලාවට අමාරු වෙන්න පුළුවන් ඈ. හරි සර්.
ඇතිද පැටව හැදුවද උත්තරේ දාන්න. උත්තරේ දාන්න දෙයක්වත් නැහැ නේද? වැඩිපුර දෙකට ප්‍රමාණවත් වෙන බවනේ. හැබැයි අන්තිම උත්තරේ ගත්ත විදිය දාන්න පුළුවන්. හරි. කඳවුරක පුහුණුලාභීන් 24යි. දින 8කට අවශ්‍ය ආහාර තිබ්බා. ආරම්භ කළා දවස් දෙකකින්. ඒ කියන්නේ දවස් දෙකක් යනකම් ඔක්කොම හිටියා. ඒක තමයි ඔගේ තේරුම. අසනීප වින්ද 6 දිනක් ගෙදර ගියා. ඕකේ තේරුම 6 දිනක් ගෙදර ගියා කියනවටත් වඩා මුල් දින දෙකේ ඔක්කොම හිටියා. මුල් දින දෙකේ ඔක්කොම කට්ටිය හිටියා. හරිද? එතකොට අපි හදලා බලමු ගන්න. විසිහතර දිනෙකට දින 8කට අවශ්‍ය ආහාර ගබඩා කරලා තිබ්බා. විසිහතරේ වටක් පුතේ. කීයද? 192ක් ගබඩා කළ තිබු ආහාර. හරි. හැබැයි මොකද උනේ? දවස් දෙකක් ඔක්කොම හිටියා. මම ඒක හදනවා මුල් දින දෙක. පරිභෝජනය 24 ඒවා දෙකක්. හය දෙනෙක් අතහැරලා ගියා. ඉතිරි ආහාර. මොනවද ඉතිරි ආහාර? 192කින් 48ක් අඩු කරනවා. 50ක් අඩු කරා නම් 142යි 48ක් විතර 144යි. දැන් අපෙන් ආනි ඉතිරි ආහාර කලින්ට වඩා දින දෙකකට ප්‍රමාණවත් වෙනවා කියනවා. ඉතිරි ආහාර ගන්න මේ මිදි සමානයි මේ ගුණ කිරීම දීනේ. ඉතිරි ආහාර මිනිස්සුන්ට දින කීයකට ප්‍රමාණවත්? මිනිස්සු ගාන කීයද? සෙබළු 18යි. දින ගාන දෙපැත්තම 18න් බෙදලා. බෙදුවාම අපිට එනවා 8ක්. උතේ කලින් ප්ලෑන් කරලා හිටියේ දින 8කට. නේද? අපිට ඕන ලියනවා සැලසුම් කළ දින. සැලසුම් කළ දින 8යි. හැබැයි භාවිතා කළ දින ගාන
මුලින් 2යි ඇයි අර 24 දිනාම ඉතින් දවස් දෙකක් යවනේ. පස්සේ 8යි. කට්ටිය අඩු වුණාට පස්සේ තව දවස් 8ක් යවා. 2 දාන 8 10යි. එම නිසා අමතර අර පාවිච්චි කරපු ගානේ ප්ලෑන් ගන්න අඩු කරනවා දෙක. අමතර දින දෙකකට ප්‍රමාණවත් නේද? බලන්න පැහැදිලිද වෙච්ච දේ? 24 දිනයකට දවස් 8කට ඒවා තිබ්බා 192යි. දවස් දෙකකට පස්සේ කට්ටියක් අසනීප වුණා කියන එකේ තේරුම දවස් දෙකක් ඔක්කොම උන් කෑවා. 48යි. ආහාරනේ ඉතුරු ආහාරත් එක තමයි ඉතිරියත් එක තමයි ගාන යන්න ඕනේ හැම වෙලේම මං ඉතිරිය හොයනවා. 192කින් 48 අඩු කරා 144යි. ඉතිරි මිනිසුන්ට කෑම කොටස් 144යි ඉතුරු මිනිස්සු 18යි. ඇයි 24ක් හිටියා 6ක් ගියා. දින ගාන අහන්නේ 8ක්. අපෙන් හරි දින ගාන වැඩිපුර තියෙනවා කියලා පෙන්නන්නේ. ඉතින් ඒකට දින ගාන හෙව්වා. හෙව්වට පස්සේ මට පේනවා දැන් 8ක් කෑවා. ඒ කියන්නේ 18 දෙනා දවස් 8ක් කෑවා 24 දෙනා 2ක් කෑවා. ඔක්කොම දින 10යි. ඒ ඇත්ත භාවිතය. හැබැයි ප්ලෑන් කරේ දවස් 8කට වැඩිපුර දවස් 2ක් කාලා. හරි සර්. අපි තව ගානක් හදලා වැඩේ නතර කරමුද? යන් 7 වෙනි 6 වෙනි කාණ්ඩ යන් 6 වෙනි කාණ්ඩ. සර් අර අතන මොකද්ද ලියලා තියෙන්නේ අර මේ 24 වැඩි කිරීම 192කට එහා පැත්තේ උඩ ඉතිරි ආහාර කියලා ලියලා දෙන ඉතිරි ආහාර දින හරි ඉතිරි දින හරි ඉතිරි ආහාර කොටස් හරි මොකක් හරි ලියන්න. දැන් ඉතුරු වෙච්ච එක හොයන්න හැටිනේ. ඔක්කොම 192ක් තිබ්බා. ඒකෙන් 48ක් අඩු කරා.
හරි ඊළඟට කාට හරි අවුලක් තියෙනවා නම් කියන්න පුතේ. ටැංකිය වලින් වතුර හිස් කරන එකක්. එතන පුතේ පැය ගන්න වෙන්නේ. දින නෑනේ පැය ගන්න වෙන්නේ. මිනිස්සු නෑනේ පොම්ප ගන්න වෙන්නේ. හරිද බටව? වෙලාව උනා ඉන්නවද?
ඇතිනේ ඇති මේ බලන්න එක සමාන පොම්ප හතරක් කොම්ප 3යි නේ සර්. හරිද එක සමාන පොම්ප තුනක් පැය හතරක් පොම්ප තුනයි පැය හතරයි හරි පොම්ප තුනකින් පැය හතරකින් ටැංකියක් හිස් කරන්න පුළුවන් හැබැයි එහෙම පටන් ගත්තට පැයක් යනකොට එකක් කැඩුනා ඉතිරි පොම්ප වලින් හිස් කරා අපි බලමු මුලින් වැඩේ ප්‍රමාණය පොම්ප තුනක් පැය හතරක් යන්ත්‍ර පැය 12ක් උදේ මේ මිදි සමානයි මේ ගුණ කිරීමදී තමයි මිනිස්සු නෑ පොම්ප දින නෑ පැය පොම්ප පැය 12යි එහෙම දැම්මත් කමක් නෑ ඊට පස්සේ පුතේ ගාන කැඩෙනවා අර වෙනස් වීම වෙන තැනින් කැඩෙනවනේ පළමු පැයේ පොම්ප තුනම පැය එකක් වැඩ කරනවා පොම්ප පැය 3ක් ඉවරයි ඉතිරිය 12න් 3ක් අඩු කරනවා කොච්චරක් ඉතුරුයිද 9ක් ඉතුරුයි දැන් පුතේ ඉතිරිය කරන්න පොම්ප කීයක් තියනවද දැන් මේ වගේ මිදි සමානයි මේ concept එක මම කිව්වේ මේක ලියන්න එපා මේ concept එක මේ pattern එක ඉතිරිය 9යිනේ යන්ත්‍ර පැය 9ක් ඉතුරුයි තව වැඩේ යන්ත්‍ර කියලා ඉතුරු 2යි දින නෙමෙයි පැය නේද දෙපැත්තම දෙකෙන් බෙදෙනවා පැය 4:00යි 9 දෙකෙන් බෙදුවම 4යි භාගයයි අපෙන් අහන්නේ වැඩිපුර ගත වෙච්ච කාලය මම මුළු කාලය ගන්නම් ගත වූ මුළු කාලය මෙතන පැය 4:00යි ඇයි ඔක්කොම වැඩ කරපු පැය 5:00යි අමතරව ගත වෙච්ච කාලය අහන්නේ චුටි අපි ප්ලෑන් කරේ පැය කීයකින් ඉවර කරන්නද 4කින් අමතර කාලය 5යි භාගෙන් අඩු කරනවා ප්ලෑන් කරපු 4 1යි භාගයයි පැය එකමාරක් පැය එකමාරක් සර් ඒක ආයෙත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ ආයෙත් අහගන්න දානි කියනවා පොම්ප 4ක් පොම්ප 3ක් ආව පැය 4කින් වැඩක් කරන්න පොම්ප 3ක් ගෙනාවා පළවෙනි පැය වැඩ කරාට පස්සේ එක පොම්පයක් කැඩෙනවනේ එතකොට පුතේ අපි හැම වෙලේම ගාන එතනින් සෙටල් කරගෙන ඉන්නවා මොකද පළවෙනි පැයෙන් පස්සේ දැන් තත්ත්වය වෙනස් වෙනවනේ මම ඒකින්ද ගානේ හොයනවා පළවෙනි පැයේ වැඩ ප්‍රමාණය පොම්ප 3ක් පැය 4ක් කියන්නේ වැඩේ පැය 12යි පළවෙනි පැයේ පොම්ප 3ම පැයක් වැඩ කරා පැය 3ක් ඉවරයි මුළු වැඩේ යන්ත්‍ර පැය 12ක් තිබ්බා යන්ත්‍ර පැය 3ක් ඉවර කරා ඉතිරිය යන්ත්‍ර පැය 9යි මම කපේ මිදි සමානයි නීගුණ කිරීමදී වගේ ගැළපෙන අගයන් මේ තැන් වලට දාන්න දැන් මිනිස් දින නෑ යන්ත්‍ර පැය 9ක් ඉතුරුයි මම ඒක දැම්මා මිනිස්සු නෑ යන්ත්‍රනේ 3ක් තිබ්බා එකක් කැඩුණා දැන් යන්ත්‍ර දෙකක් ඉතුරුයි දැන් කොච්චර කාලයක් යයිද දෙපැත්තම දෙකෙන් බෙදෙනවා පැය 4:00යි අපෙන් අහන්නේ අමතරව කොච්චර කල් ගියාද දැන් අපි ප්ලෑන් කරන් ආවේ පැය 4කට අමල ගත වෙච්ච මුළු කාලය පොම්ප දෙක පැය 4:00ක් වැඩ කරා පොම්ප තුනම පැයක් වැඩ කරා ඒ කියන්නේ ඔක්කොම පැය 5:00 හිතන් හිටියේ පැය 4කින් වැඩේ ඉවර කරන්න 5:00ෙන් මේ 4 අඩු කරාම 1:00යි තේරුණාද sir thank you sir
සර් තව එක ගානක් හදමුකෝ. තව ගානක්. හ්ම්. දහයයි දෙක අභ්‍යාසයට යක්. 10යි දෙක අභ්‍යාසේ පළවෙනි ගාන. 10යි දෙක අභ්‍යාසේ පළවෙනි ගාන. හරි නේද? ඒක ලේසි. මොකද්ද තියෙන්නේ? මිනිස්සු 5 දිනෙකට දින 4ක් යනවා. මිනිස්සු 5ක් දින 4ක්. මිදි සමානයි මීගුණ කිරීමදී තමයි concept එක. ඒක නම් මිනිස්සුයි දිනයි ඉන්නේ ඕනනම් ඒකම දාන්නත් පුළුවන්. මේ ගාන හැමදාම අපිට ලැබෙන එකක්. මේ ගාන හැමදාම අපිට ලැබෙන එකක්. හරි. මිනිස්සු 5 දිනෙකට දින 4ක් ගියා. මිනිස් දින 20යි. හරි. කියනවා මිනිස්සු 4 දිනෙකට දින දැන් මිදි ගාන අපි දන්නවා. 20යි මිනිස්සු ගාන 4යි දින කීයයි? දින 5යි. දින 5යි.
හරිද? හොඳයි. පුතේ දැන් අපි කොහොමම 11 වෙනි පාඩමට යන්න ඒක වීඩියෝ එකක් මම ඔයාලට දෙනවා. චූටි පාඩමක් අවුලක් ගියොත් අපි බලමු. 11 එකේ වීඩියෝ එක එවනවා. දත්ත නිරූපණය. අපි 12ට යනවා. හරි 12 වෙනි පාඩම බීජීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය දත්ත නිරූපණයේ වීඩියෝ එක පාර ලේසි පාඩමක් නේ එරුණ නැත්නම් මම කරන්නම් ඊළඟ දවසේ මට වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස කියන්න කාට හරි තේරුණ නැත්නම් මම කරනවා හරි ඉතින් අවුලක් ගන්න එපා අපි දැන් යනවා බීජීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය කුඩාම පොදු ගුණාකාරය උදේ අපි දන්නවනේ කුපගු හොයන්න අපි දන්නවා සංඛ්‍යාවල කුපගු හොයන්න හරි මේකට ක්‍රම කීපයක් තියෙනවා මම 6යි 8යි 12යි අරගෙන කුපගු හොයන්න ක්‍රම දෙකක් ඔක්කොම ඕනේ දැන් මෙතන ඒවා වැඩක් නැහැ මම ක්‍රම දෙකකට පෙන්නන්නම් 6යි 8යි 12යි කුපගු නෝට් එක දෙන්න දැන් බලා ගන්න නේ 6 වරක් උඩේ ටියුට් එක ගන්න ටියුට් එකේ තියෙන ගානත් එක්ක අපි ආ ඔය 6ටයි 12යි ඉතින් මම ක්‍රම දෙකකට හොයනවා මම 6 ගුණාකාර ලියනවා 6 12 18 24 මම ලියාගෙන යනවා 8 8 16 24 මේ ගුණාකාර ලියන්නේ 12 24 36 පුතේ මේ ගුණාකාර වලින් කුඩාම පොදු එක්කෙනෙක් අපිට හම්බ වෙනවා මොන අපිට කියනවා කුපගු කීයයිද එහෙ නැත්නම් තව ක්‍රමයක් තියෙනවා මේ 6යි 8යි 12යි ලියනවා බෙදනවා ඉතිරිය එක වෙනකම් ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදනවා කොහොමද කරන්නේ ඉතිරිය එක වෙනකම් මේ grade 7 පාඩමක් ඉතිරිය එක වෙනකම් බෙදනවා දෙකෙන් 3යි 4යි 6යි ආපහු දෙකෙන් බෙදනවා දෙකෙන් බෙදනවා 3යි උඹ බෙදෙන්නේ නැහැ එහෙමම දැම්මා 4 දෙකෙන් බෙදනවා 2යි 6 දෙකෙන් බෙදනවා 3යි ආපහු මම දෙකෙන් බෙදනවා 3යි 1යි 3යි ආපහු මම 3ෙන් බෙදනවා 1යි 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 දැන් කුපගු හොයන්න පුළුවන් දෙවරක් මේ දෙවරක් තුන දෙවරක් දෙක 4යි හතරවරක් දෙක 8යි අටවරක් 3 24යි පැහැදිලිද ඒක ටියුට් එකේ දාගන්න ඒක ඊට කලින් මම නෝට් එකක් දෙනවා මෙන්න මේව සර් නෝට් එක ටියුට් එකේ ලියාගන්න ටියුට් එකේ ඉඩක් තියෙනවා නෝට් එක ලියන්න
මෙතන මෙන්න මේව ලියා ගන්න තරුතුන්න මුලින්ම එක් සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. එක් සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. දෙවැනි එක සියලු සංඛ්‍යාවල සාධක අතරින් එක් ප්‍රථමක සාධක සඳහා වැඩිතම බලය තෝරන්න. සියලුම සංඛ්‍යාවල සාධක අතරින් එක් ප්‍රථමක සංඛ්‍යාව සඳහා වැඩිතම බලය තෝරන්න. එම බල ඉර තුන්වෙනි එක සර් මොකද්ද එම බල? එම බල සියල්ල ගුණ කිරීමෙන් කුපගු ලබා ගන්න. සර් පළවෙනි ඩොට් එකයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඊවෙන එකද පුතේ? පළවෙනි එක එක් සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. හරි. හරි සර්. පුතේ දැන් මේ
මේ දෙක ඔයා වෙනම කොලේ කාරි කොහරි දාගන්න. දැන් මේ කියලා තියෙන්නේ අපි සාම්ප්‍රදායිකව 7 වසරෙන් හොයන එක. හැබැයි 7 වසරෙන් තවත් ක්‍රමයක් අපි හොයනවා. දැන් මේ මම නෝට් එක දුන්නේ ඒක ගැන. මේ ක්‍රම දෙකෙන්ම 24 ආවනේ. මම පෙන්නන්නම් අනිත් ක්‍රමය. හරිද? මේක ලියා ගන්න ඕනේ දැන් මේක දන්නවා ඇතිනේ. හරි. මේ පළවෙනි එක නම් මාර ලේසි නේ. ලියාගෙන ගියා පොදු කෙනාව තේරුවා. ඒකත් හොයන විදිහක්. හැබැයි මෙහෙමත් පුළුවන් නේ. මම දැන් බලනවා මේ 6 දෙකෙන් බෙදනවා 3යි. වෙන වෙනම ඈ. 3ෙන් බෙදනවා 1යි. 8 දෙකෙන් බෙදනවා 4යි. දෙකෙන් බෙදනවා 2යි. දෙකෙන් බෙදනවා 1යි. 12 දෙකෙන් බෙදනවා 6යි. දෙකෙන් බෙදනවා 3යි. 3ෙන් බෙදනවා 1යි. දැන් පැටව අපිට පුළුවන් මෙහෙම ලියන්න පුළුවන් නේ. ඔය ටියුට් එකේ කතා කරන්නේ මේ ක්‍රමේ. 6 කියන්නේ 2 ඒවා 1යි 3 ඒවත් 1යි නේ. 8 කියන්නේ 2 ඒවම 3යි. 12 කියන්නේ 2 ඒවා 2යි. මේ ප්‍රථමක සාධකවල බලවල ගුණිතයක් විදියට ලියනවා. මම මුලින්ම ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට ලිව්වා. බලවල ගුණිතයක් විදියට ලිව්වා. වැඩිතම බලය තෝරන්න. දැන් දෙකේ ලොකුම බලය කවුද? 3. තුනේ ලොකුම බලය කවුද? 1. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. තුනේ පළවෙනි බලය කියන්නේ 3යි. 8 වරක් 3 24. පැහැදිලි? මේ grade 8 part එක. දැක්කද කරපු විදිය? ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදෙන උත්තරය එක වෙනකම්. එසේ යාළුවා මෙහෙම ලියනවා. 6 කවුද? 2 අය එක්කෙනයි 3 අය එක්කෙනයි. 8 කවුද? 2 අයම 3 දෙනෙක්. 12 කවුද? 2 අය දෙන්නයි 3 අය එක්කෙනයි. දැන් එක එක පාදයට ලොකුම බල. එක එක ප්‍රථමක සංඛ්‍යාවට ලොකුම බල. 2 3යි 3 1යි ලොකුම අය ලියන්නේ. එක જાතියකින් එක්කෙනයි ලියන්නේ ලොකුම කෙනා විතරයි. 2 3 ගුණ කිරීම 3 කියන්නේ ඉස්සර. ඒක දාගන්න ටියුට් එකේ. පළවෙනි එක්සැම්පල් එක විදියටද ඔව්. ඊට පස්සේ 7යි 12යි 15යි මම 7යි 12යි 15යි කියලා පෙන්නන්නම්. එක්වලහ පාඩමේ වීඩියෝස් ගෲප් එකට දානවා අපි. ගෲප් එකට දාන්නම් අද දාන්න අවශ්‍ය. රෙකෝඩින් එක දාන්නම්. තමන්න තේරුම් නැත්තම් කියන්නකෝ. එතකොට අපිට අදින් මේ වාරය ඉවරයි. නැත්තම් පළවෙනි වාරය ඇදුනා වැඩි. තව චූට්ටක් ඉතුරු වෙයි නැත්නම් අදින් ඉවරයි. හරි එහෙනම්. දැන් අපි ඊළඟ එක බලමු. 7යි 12යි 15යි. දැන් මේ විදිහටම 7යි 12යි 15යි. දැන් කෙනෙක්ට අරම බෙදන්න නැතුව උනත් කියන්න පුළුවන්. අමාරුයි නම් බෙදන්න නැත්නම් කෙලිම කියනවා 7 7ෙන් බෙදුවා 1යි. 12 2කින් බෙදනවා කීයද?
6යි 2කින් බෙදනවා 3යි 3ෙන් බෙදනවා 1යි 15 3ෙන් බෙදනවා 5යි 5ෙන් බෙදනවා නැත්නම් කෙලින්ම ලියන්න 7 කවුද 7 කෙනෙක් විතරයි 12 කවුද 2 අය දෙන්නයි 3 අය එක්කෙනා 15 කවුද 3 අය එක්කෙනයි 5 අය එක්කෙනයි දැන් පුතේ ලොකුවනේ 2 2 3 1 5 1 අතෙත් එක හැම කෙනාගේම ලොකුම කෙනා ලියනවා උපගු 2 2 කියන්නේ 4යි 4 වරක් 3 12යි 12 වරක් 5 60යි 60 7ක් අර විදියට ලිව්වනම් හොයන්න හම්බෙන්නේ නැහැ නේ ಗುಣ කිරින් ලියන්න ගියා නම් 420ට එනකම් ඔව් ඒකින්ද දැන් මේක වඩා හොඳයි අර පළවෙනිම ක්‍රමයට මේක අමාරුයි දෙවෙනි ක්‍රමයට පුළුවන් එක හරි අපි පුතේ ඊළඟ එකත් බලමු එතන තියෙන 8යි 12යි 16යි දැන් මම මේවා බෙද බෙද ඉන්නේ මම කෙලින්ම ලියන්නම් කලින් ලියපුවක් තියෙන ඉඳලා අඩුලන් 8 කවුද 8 කෙලින්ම ලියන්න පුළුවන් 2 3 12 2 2යි 3 1යි 16 2 4 දැන් කුපපු හොයන්නේ කොහොමද ලොකුම බලවලනේ 2 4යි 3 1යි 2 4 කියන්නේ 16යි 3 1 කියන්නේ 3යි 48යි කුපපු 48යි හොඳයි අපි ඕමම යන් පුනරීක්ෂණ අභ්‍යාස පැත්තට මෙන්න මේ වගේ ගැටලු සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් මේවා තමයි කුපපු දැනුමෙන් එනේ අපි ගානක් එකක් එතනින් හදමු පාඩමේ ප්‍රධාන කොටසට යන්න කලින් පුනරීක්ෂණ අභ්‍යාස හැම ගානම ඕනේ නැතත් මට එක ගානක් හරි ඕනේ දෙවනි ගාන
හරිනේ ඇති. අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනයක් සතුව වෑන් රථ 3ක් ඇත. 3කට වරක් 6කට වරක් 8කට වරක්. උපගු පුතේ ඕකේ මහ ලොකු දෙයක් නෑ. ඕකේ තියෙන්නේ මොකද්ද? උපගු. ඔය අගයන් තුනේ ඔව් ඔය අගයන් තුනේ උපගු. හරිද? මම මේක හදා දෙන්නේ 6යි 8යි නේද? 3යි 6යි 8යි උපගු කීයයිද? 24යි. 3යි 6යි 8යි උපගු 24යි. ඒත් එක්කම ඔයා බලන්න ඊළඟ ගානත් ඔහොම පුළුවන්ද කියලා අයිස්ක්‍රීම් කේස් එක. අයිස්ක්‍රීම් නෙවෙයි ඒක මොකද්ද? ජෝර්ජ් මහත්තයාගේ කතාව තුන්වෙනි ගාන. ඔය චුට්ටක් හතරත් මං කියලා දෙන්නම්. 3යි 4යි දෙකම බලන්න.
හරි නේද? ඇති. චූටි ගණන් දෙකක්. කවුද උත්තර ගත්තේ? හොඳයි. පුතේ මේ ඉර බැසීම බලන්න එක්කෙනෙක් දවස් 6යි අනිත් එක්කෙනා 8යි අනිත් කෙනා කවද්ද හැම ඉරිදම කියන්නේ බැටියෝ දවස් 7ක් නේ 7කට සැරයක් 6ක් 7ක් 8ක් 6 කියන්න පුළුවන් 2 1යි 3 1යි 7 කියන්නේ 7 1 8 2 3 ඒ කියන්නේ කුපපු වෙන්නේ 2 1යි sorry 2 3යි 3 1යි 7 1යි 2 3 කියන්නේ 8යි 8 වරක් 3 24යි 24 ඒවා 7ක් 120යි 48යි 168යි දින 168කට පස්සේ දින 168කට පස්සේ නම් පුතේ කවද්ද වෙන්නේ මෙතන ඉඳලා දින 160ක් බලන්න විශේෂයෙන්ම දීලා තියෙනවා 2013 12 වෙනි මාසේ 8 කියලා එතකොට අධික අවුරුද්දකුත් නෙමෙයි කියන එකත් එක්කම අරගෙන ඉස්සරහට යන්න වෙනවා ඒක දින ගයින්න තියෙන්නේ මට එතනින් යාට ඕනේ නැහැ හරිද අධික අවුරුදු නෙමෙයි කියලා හිතාගෙන නේද එතන ඉඳලා දවස් කීයක් මේ මාසෙට තිබ්බද බ්ලා 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 බලාගෙන යන්න ඊළඟ එක කවුද 4 වෙනි එකට ගත්තේ උත්තරේ 5න් බෙදුවමත් එකක් ඉතුරු වෙන 6න් බෙදුවමත් එකක් ඉතුරු වෙන 7න් එකක් මෙහෙම වෙන කුඩාම සංඛ්‍යාව කීයද පුතේ මේ හැමෝගෙම බෙදුවාම එකක් ඉතුරු වෙන්නේ එහෙම වෙන කුඩාම සංඛ්‍යාව කීයද කියලා යහන්නේ මේ කොහොමද දන්නවද ඔය හොයන්නේ අපි ඔක්කොගෙම බෙදෙන කෙනා හොයමු 5නුයි 6නුයි 7නුයි 3ෙන්ම බෙදෙන කෙනා ඒ කියන්නේ එයාගේ කුපගු ඔය 3ෙන්ම බෙදෙන කුඩාම කෙනා තමයි කුපගු 5 කියන්නේ 5 එකනේ 6 කියන්නේ 2 1යි 3 1යිනේ 7 කියන්නේ 7 පළවෙනි බලේනේ කොට කුපගු වෙන්නේ කවුද මෙයාලගේ 5 1 2 1 3 1 7 1 5 වරක් 2 10යි 10 වරක් 3 30යි කුපගු 210යි 210 මේ හැමෝගෙම බෙදුවාම එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ මේ හැමෝගෙම බෙදුවාම එකක් ඉතුරු වෙන කෙනා මෙයාලට එකක් එකතු කරන්න 211 210 හැමෝගෙම බෙදෙනවා හැමෝගෙම බෙදුවාම එකක් ඉතුරු වෙන්නේ 211 දැම්මේ නැහැ කවුරු බලන්න හැමෝගෙම බෙදුවාම එකක් ඉතුරු වෙන්නේ අනිත් අය එහෙම නැහැ හරි හොඳයි දාගත්තද
හොඳයි. අපි යනවා පැටව එතනින් එහාට. අපි බලනවා අපි ඩියුට් එකට යන්න. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ බීජීය සංකේතත් ලැබුණාම බීජීය සංකේතත් ඇතුළත් වුණාම කොහොමද යාළගේ උපගු හොයන්නේ? බීජීය සංකේතත් ඉන්නකොට කොහොමද යාගේ ගණිතයේදී මාසෙකට දින ගාන 30 බව ඇත්ත. හැබැයි මෙතනදී දීලා තියෙන්නේ අවුරුද්දක් දීලානේ. නිශ්චිතවම අවුරුද්ද දීලා. ඒ නිශ්චිතව දැන් මේ අවුරුද්දක දවස දීලා අපිට කොච්චර කාලයකට පස්සේ දැවුවොත් මාසෙකට දවස් 30ක් කියලා අරන් ගාන හදනවා. ඒක අවුලක්. හැබැයි මෙතන විශේෂයක් කරලා තියෙනවනේ කලින් ගානේ. මේ අවුරුද්ද කියලාම දීලා. නේද? ඇයි අවුරුද්ද දෙන්නේ? අවුරුද්ද දුන්නාම අපිට අධික අවුරුද්ද හොයා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයකදී තමයි ඔහොම දීලා තියෙන්නේ. නැත්තම් ගණනය කිරීම වලදී අපි ගන්නේ 30යි කියලා. දැන් යන් ටියුට් එකට. ටියුට් එකේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ බීජීය පද තිබ්බාම කුප ගොයා ගන්න හැටි. හරි. බීජීය පද තිබ්බාම කුප හොයා ගන්න එක අපි ලබන සතිය කතා කරමු. විනාඩි 5ක් විතර කතා කරලා තේරුමක් නැහැ කරන්න. හරි. ඊළඟ සතියේ කතා කරනවා බීජීය පද තිබ්බාම කොහොමද සාධක හොයන්නේ කියලා. ඒක ලබන සතියේ පැයකින් විතර පුතේ පාඩම ඉවර වෙනවා. ඊළඟ පාඩමටත් අපි යනවා. ඉස්කෝලේ නිවාඩුයි. ආයි ඉස්කෝලේ මට දෙන්න විදිය නෑ. ඉස්කෝලේ නිවාඩු දෙනවා. මේ යන රැල්ලත් එක්ක දැනෙන විදිය. ලෝකයේ ලංකාවේ පාලනය හොඳ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි ලෝකයේ හැසිරීමට සාපේක්ෂව ආපහු අගෝස්තු වෙනකම් පටන් ගන්න වෙන්නේ. ඒකින්ද තමන් එක්කටක් පරිසම් වෙන්න. යන තත්ත්වෙන් ගොඩ යන්න කොහොම හරි නේද? පුළුවන් තරම් උණු වතුර බීලා මේ. දැන් මේ වේරන් උණු වතුර බීගෙන එහෙම තමයි දැන් ජීවත් වෙන්නේ. හරිද? ඔය කොරෝනා වලට අපිට පුළුවන් තරම් ෆයිට් එකක් දීගෙන ඉමු. අපේ ඇඟ ශක්තිමත් වෙලා තිබ්බොත් එයා අපිට අවුලක් වෙන්නේ නැහැ. පරිස්සම් වෙන්න ශක්තිමත් වෙන ගෙදරට එලා ඉන්න පරිස්සමට ඉන්න වැඩිපුර නටන්න යන්න එපා. හරි. ආයිබෝවන්. තෙරුවන් සරණයි. අයබෝවන් Thank you, sir. Thank you, sir.